ලැබුණේ මම අවුරුදු 4කට 5කට විතර පස්සේ මේ අභිධර්මයේ නෙවෙයි ගොඩක් අය ප්‍රශ්න කරා යන තැන්වලදී මේ ඔබ වහන්සේ මේ බුදුහාමුදුරට චෝදනා කරනවා බුදුහාමුදුරුවෝ පිළිමෝලින් දකින්න බෑ කියලා කියනවා. ඒක ගොඩක් අය කමෙන්ට් කරලා තියෙනවා. සමහර අය ප්‍රශ්න ඇහුවා. මම ඉතින් ඒ වෙලාවේදී සමහර අයට කෙටි උත්තරයක් දුන්නා. අපි අද මාතෘකාව කරගත්තේ මේ බුදුහාමුදුරුවෝ දැසින් දැකිය හැකිද කියන එක. ඉතින් මේක ප්‍රධාන ප්‍රශ්නයක් වුණා. මම ඇමරිකාවේ ඉඳිද්දී පන්සලක අපි ගියා ඒ හාමුදුරුවෝ කෙනෙක් එක්ක ඒ පන්සලේ ලොකු හාමුදුරුවොත් එක්ක මම ගියා විශේෂ තැනක් බලන්න. ඒ යන ගමන ආරම්භ වෙන තැන ඉඳලම උන්වහන්සේ මට චෝදනාවක් වශයෙන් ඉදිරිපත් කරා මේ ඔබ වහන්සේ කියන දේවල් වලින් බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව නැති වෙනවා කියලා. ඒ කොහොමද හාමුදුරනේ එහෙම වෙන්නේ කියලා. නෑ ඔබ වහන්සේ කියනෝනේ පිළිමෝලින් බුදුහාමුදුරුවෝ දකින්න බෑ. ඒ වතුලින් කොහොමද මිනිස්සේ බුදුහාමුදුරුවෝ දකින්නේ? ඒ වගේ ප්‍රශ්න කිරීම මේ බෞද්ධ සමාජයේ කරනකොට ඒ මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව නැති වෙනවායි කියලා. ඉතින් මම හාමුදුරනේ මේ ශ්‍රද්ධාව කොටස් තුනකට ශ්‍රද්ධාව කොටස් කීපයක් තියෙනවා නේ. ඒක තමයි මේ අමූලික කියලා කියනවා. ඊළඟට ආකාරවතී ශ්‍රද්ධාව කියලා කියනවා. ඊළඟට අචල ශ්‍රද්ධාව කියලා කියනවා. ආකාරවතී කියලා කියනවා. අචල කියලා තියෙනවා. ඉතින් එතකොට මේ අමූලික ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? මිනිස්සුන්ට පිළිමෝලට, ගස්ගල් වලට, ඒ දේවල් වලට ශ්‍රද්ධාව තියෙනවා නම් ඒකට ගොඩක් අය කියනවා මේ අමූලික ශ්‍රද්ධාව කියලා. එතකොට මේ අමූලික ශ්‍රද්ධාව තියෙන කෙනෙක් ගත්තහම ඒ මනුස්සයාට ලේසි වෙන්නේ නැහැ ඒ ශ්‍රද්ධාවේ තියෙන දුර්වලතා අඳුර ගන්න තාක්කල්. ඒ ශ්‍රද්ධාවක තුලින් මේ අචල ශ්‍රද්ධාවටපත් වෙනවා. අචල ශ්‍රද්ධාව කියන්නේ බුදුහාමුදුරුවෝ සැබවින්ම දැක ගන්න. තව විදිහකට කියනවා නම් සෝතාපන්න වෙන්න. දැන් හැමෝම දන්නවා සෝතාපන්න කියලා තියෙනවා. ඒ සෝතාපන්න භාවයටපත් වෙන්න බෑ මේ අමූලික ශ්‍රද්ධාවම අල්ලගෙන ඉන්න කෙනෙක්ට. සාමාන්‍ය සමාජය ගත්තහම බෞද්ධ සංස්කෘතිය වල තියෙන්නේ ලංකාවේ, ඉන්දියාවේ, ටිබෙටේ, බුරුමේ, තායිලන්තේ රටවල් වල ගියත්, ජපානයේ ගියත්, කොරියාවේ ගියත් ඒ හැමෝටම තියෙන මේ පිළිම පිළිබඳව ශ්‍රද්ධාව. ඒගොල්ලෝ හිතන්නේ ඒ බුදුහාමුදුරුවෝ තමයි නිරූපණය වෙලා තියෙන්නේ. නැත්නම් ඊට එහාට මනස ගැන ගවේෂණයක් කරගන්න එයාට තේරෙන්නේ නැහැ. ඒතර අපි ඇවිල්ලා සාමාන්‍ය සමාජයට විස්තර කරලා දෙනකොට මේ පිළිමය කියලා කියන්නේ ඇත්තට මෙතන බුදුහාමුදුරුවෝ කෙනෙක් නැහැ. ඒක කලා නිර්මාණයක් විතරයි කියලා. එතකොට යම්කිසි හිතන්න පුළුවන් මිනිස්සෙක්ට අවස්ථාව උදා වෙනවා එයාගේ මනෝභාවයන් තුලින්. ඒ මනස්ගත වලින් අයින් වෙලා අචල ශ්‍රද්ධාවටපත් වෙනවා. එතකොට බුදුහාමුදුරුවෝම දේශනා කළා තියෙනවා බහුම්පේ සරණම් යම්හි පබ්බතානි වනානිච ආරාම රුක්කානි චේතියානි මනුස්සබය තජ්ජිතානි. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට මේ පිළිම වැඳලා ගස්ගල් වැඳලා ආරාම දැක්කයි කියලා ඒ ඇති වෙන පැහැදීමේ යාගේ බය කියන එක නැති කරගන්න බෑ. ඒ කියන්නේ හරියටම යාට ජීවිත අවබෝධය ලබා ගන්න බෑ කියලා. ඒ නිසා දැන් මම අද ඔයගොල්ලන්ට ගත්ත දැන් බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ මේකට ජීවමාන කාලේ තියෙන උදාහරණයක් තියෙන වක්කලි හාමුදුරුවන්ට. වක්කලි ස්වාමීන් වහන්සේලා කියන මම මේ සූත්‍රය තෝරලා ගත්තා ඔයගොල්ලන්ට ඒකම පෙන්නන්න. වක්කලි හාමුදුරුවන්ට කියන ඔයගොල්ලෝ හැමෝම අහලා තියෙන එක. වක්කලි හාමුදුරුවෝ මහණුනේම බුදුහාමුදුරුවෝගේ රූපේ බලන. බුදුරජාණන් වහන්සේ රූපයේ මේ දකින්න පුළුවන් බැරි බව උන්වහන්සේ වක්කලි හාමුදුරුවෝ ගැන කිව්වා. උන්වහන්සේ මේ වක්කලි සූත්‍රය ගත්තාම සංයුත්ත නිකායේ ඒක තියෙනවා මේ සම්පූර්ණම වක්කලි හාමුදුරුවෝ ඩෙඩ වෙලා සම්පූර්ණයෙන්ම මේ සූත්‍රය දේශනා කරන බුදුහාමුදුරුවෝ උන්වහන්සේ බලන්න යනවා. ඒ ගියාට පස්සේ මේ බුදුහාමුදුරුවෝ මහණ වක්කලි මගේ මේ කුණු කය දැකලා යෝ වක්කලි ඌතිකේන දික්කනකොට මගේ මේ කුණු කය දැක්කට පස්සේ දැක්කලා කවදාවත් මම දකින්න පුළුවන්ද කියලා ප්‍රශ්නාර්ථයක් වෙනවා. ඒ යෝකෝ වක්කලි ධම්මං පස්සති සෝ මං පස්සති. යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. ධම්මච්චි වක්කලි පස්සන්තෝ මං පස්සති. මං පස්සනෝ ධම්මං පස්සති. ඒ කියන්නේ මේකේ පැහැදිලි බුදුහාමුදුරුවෝ කියන්නේ ඔබට මාව කවදාවත් මේ කුණු ශරීරය දැකලා දැක ගන්න නම් ජීවිතේට හම්බ වෙන්නේ නැහැ. ඔබට මාව දැක ගන්න පුළුවන් ධර්මයේ දැක්කොත්. ඔබ දවසක ධර්මයේ දැක්කොත් මාව දැක්ක වෙනවා. මම දැක්ක කියන්නේ අනිත් පැත්තට ධර්මයේ දකින්න එකක් කියලා. එතකොට මෙතෙන්දී බුදුහාමුදුරුවෝ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේදී තමන්ගේ ශ්‍රාවකයා උත්සාහවත් කරනවා මේ පංචේන්ද්‍රයන් ඔබට ගිහිල්ලා මේ බුද්ධත්වයේ ගැන බුදුන් ගැන
ඔය අවබෝධ කරවලා දෙන්න. එතකොට මිනිස්සු ගත්තාම මේ එක එක මනෝභාවයන් වල ඉන්නවා. එක එක මනෝභාවයන් වල ඉන්නවා. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ එක එක මනෝභාවයන් වල ඉන්නවා. මේ වගේ කෙනෙක් වෙන්න ඇති, මේ වගේ කෙනෙක් වෙන්න ඇති, මේ වගේ කෙනෙක් වෙන්න ඇති කියලා සමහර අය ඒ පිළිම දැකලා ඒවට ආස කරනවා. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ තමයි කවුද බුදුහාමුදුරුවෝ කියන්නේ එතකොට. දැන් ගෞතම සිද්ධාර්ථ ගත්තට පස්සේ සිද්ධාර්ථ අවබෝධය හොයාගෙන යනකොට අවුරුදු 35 යාට යම් අවබෝධයක් ලැබෙනවා. ඒක තමයි බුද්ධත්වය කියලා කියන්නේ. එතකොට ඒ අවබෝධය පහළ වෙන්න පෙර කොහෙද තිබුණේ? ඒක මේ මුළු මහ විශ්වයේ අනන්ත විශ්වයේ පුරාම පවතිනවා. එතකොට මිනිස්සුන්ගේ සීමා තියෙනවා. මිනිස්සුන්ට තියෙනවා දාගත්ත ගොඩාක් ප්‍රේම්ස් තියෙනවා. අපි කියමු ගැහැණු, පිරිමි, ඊළඟට යාදන සංස්කෘතික සීමා ගොඩාක් ඒව ඔළුවේ දාගෙන ඉන්නේ. එතකොට ඒ සංස්කෘතික සීමා වලට අපේ ඔළුව පිරලා තියෙන. කියන්නේ දැනුම ඔළුවෙන් පිරෙනකොට මේ විශ්වයේ තියෙන බුදුහාමුදුරු අපිට දකින්න අවසරයක් නැහැ. දැන් ගෞතම සිද්ධාර්ථට උනේ ඒ දේවල් වලින් හිත පිරිසුදු කරන්න මේ විශ්වයේ තියෙන බුද්ධ ස්වභාවය සිද්ධාර්ථ ඇතුළට එනවා. එතකොට මේ ඇතුළට එනවයි කියලා ගත්තාට පස්සේ ඒක වැරදියට තේරුම් ගන්නවා. ඒ සිද්ධාර්ථ ඇතුළට එනවා. එතකොට අන්න ඊට පස්සේ තමයි ප්‍රතිඥා දෙන්නේ අලුත් දෙයක් හොයාගත්තා කියන්නේ. එතකොට ඇත්තටම එදා බුද්ධ ගයාවදී බුදු වුණේ මේ සිද්ධාර්ථ නෙවෙයි. ඇත්තටම එදා බුදු වුණේ සිත. එතකොට මේ අවබෝධය ලබා දෙන්න තමයි උන්වහන්සේට අවුරුදු 45 පුරාම ගත කරන්නේ. ඒ ගත කරගෙන ගිහිල්ලා පරිනිර්වාණයටපත් වෙනකොට ඒ පරිනිර්වාණයටපත් වෙන්නේ බුදුහාමුදුරුවෝ නෙවෙයි. ඒ අඟුලිමාලට බණ කිව්වා, පටාචාරා, කිසాగෞතමී, අම්බපාලි, වඩකාසි වගේ අය මුණ ගැහෙච්ච ඒ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පෑවේ නැහැ. ඒ බුදුහාමුදුරුවෝ නැවත මේ ස්වභාව දහමට එකතු වුණා. ඒක තමයි මට කියන්න ඕන පණිවිඩය. ඔයගොල්ලෝ කවදාවත් නාසපු එදා දැන් අද කොවිඩ් හැදිලා මුළු ලෝකෙම මේ ඉතාමත් අමාරු තැනක ඉන්නවා. ඒ අමාරු තැනක ඉන්නකොට ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් කට්ටියට අනේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා මටත් පිහිට වුණා නේද කියලා. ඇත්තටම බුදුහාමුදුරුවෝ අපි හැමෝටම පිහිට වෙන හැම මොහොතකම මේ හුලගත් එක්ක, මේ ඉරත් එක්ක, මේ උඩ බැලුවම අනන්ත ආකාශයත් එක්ක, මේ ගස් කොළන් එක්ක හැම තැනම බලාගෙන ඉන්නවා. අපේ මේ ඒ කුණු වැඩි නිසා, අපේ හිතේ තියෙන කුණු ගතිය වැඩි නිසා බුදුහාමුදුරුවන්ට අපිට ඇතුල් වෙන්න බෑ. ඒ නිසා අපි දැන් নানা ආකාර දේවල් දැන් ගත්තොත් මේ මම අර බිස්බෙන් වල පන්සලක හිටියා. එනකොට එහෙ තියෙන හැම බුදු පිළිමයක් වගේම මේ පන්සලේ තියෙනවා. දැන් මේ මම මේ ටිකක් තෝරගත්ත ඔයගොල්ලන්ට පෙන්නන්න. සමහර අය දැකලා ඇති. දැන් මේ ගත්තට පස්සේ මේ දැන් ගත්තාම භූතාන වල ගත්තට පස්සේ මෙන්න මේ වගේ එකක් තමයි මිනිස්සු හිතන්නේ බුදු පිළිමයක් කියලා. ඒ භූතාන රටට ගියාට පස්සේ ඒගොල්ලෝ ගොඩක් සද්දායෙන් මල් තියලා වදින්නේ, ගරු කරන්නේ මෙන්න මේ වගේ ස්වභාවයකට. දැන් තවත් රටකට ගියාට පස්සේ අපි ගත්තම චීනෙට ගියාට පස්සේ දැන් මේ චීනේ මේ වගේ පිළිමයක් දැක්කම තමයි මිනිස්සුන්ට සද්දාව උපදින්නේ. එතකොට මේ බුදුහාමුදුරුවන්ට හැඩ ගොඩක් තියෙනවද කියලා ප්‍රශ්නයක් එනවා. සාමාන්‍ය මිනිස්සෙක් මේ සියල්ල දැක්කහම එයාට ඇති වෙනවා ඇත්තම බුදුහාමුදුරුවෝ මොන වගේ මොන රූපයක් තියෙන කියලා. දැන් මේ බලලා ඉන්දියාවේ තියෙන මේක. මේ ඉන්දියාවේදී ගත්තට පස්සේ මෙන්න මේ හැඩයක් තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ අන්තර්ජාලයක එතකොට සාමාන්‍ය ඔළුව තියෙන මිනිස්සේ කල්පනා කරනකොට එක හැඩවල චිත්‍ර මේ ඇත්තටම බුදුහාමුදුරුවෝ. නමුත් සාමාන්‍ය ජනත ලංකාවේ ගත්තොත් අපි අනුරාධපුරයට ගියාම, ගෙදරට ගියාම මේ මල් පහන් කියලා මිනිස්සු විශ්වාස කරන මේ වගේ සමාන රූපයක් විනාශ වුණොත් ඒ මනුස්සයට සාහන දේශයක් ඇති වෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ට අගෞරව කරනවා කියලා. ඇත්තටම බුදුහාමුදුරුවන්ට අගෞරව කරනවා මේකට ලංකාවේ ප්‍රතිමාවක් කැඩුනහම ලංකාවේ ඉන්න බෞද්ධයෝ අවුල් වෙනවා. එතකොට චීන ප්‍රතිමාවක් කරනවා චීනයේ ඉන්න බෞද්ධ ඒ කියන්නේ පැහැදිලා ඉන්න කට්ටිය අවුල් වෙනවා. එතකොට ප්‍රශ්නයක් තියෙනවා සාමාන්‍ය බෞද්ධ මිනිස්සෙට මේවා තුලම ගිලා බෑ. මම කියන්නේ මේක ලස්සන කලා නිර්මාණයක්. මේකට වන්දනා කරා ගෞරව කරන්නේ තමන් ඊට එහාට ගිහලා කල්පනා කරන්න ඕන. මේවත් එක එක චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ විතරයි. දැන් සමහර වෙලාවට මේක දැන් බැලුවට පස්සේ ලංකාවේ ඉන්න හාමුදුරුවෝ ගියාම අයිත් මේ බුදුහාමුදුරුවෝට අපහාස කරන ඇත්ත කතාව ඒකයි. තව ටිකක් එහාට යනවා. දැන් මේ ගත්තම ජපානයේ. දැන් ජපානයේ ගියාම තියෙන්නේ මෙන්න මේ වගේ ප්‍රතිමා වලට තමයි ඒගොල්ලෝ ගොඩක් ගරු කරන්නේ වන්දනා කරන්නේ. ලංකාවේ ඒවා එයාලට ඒක එච්චර ගාණක් නැහැ. මේ බුරුමේ ගියාම බුරුමේ 90 ගානම බෞද්ධ රටක්.
ඒතකොට බුරුම මිනිස්සු ගොඩක් මෙන්න මේ හා සමාන ප්‍රතිමා තමයි බුදුහාමුදුරුවෝ කියලා ගොඩක් මිනිස්සු විශ්වාස කරන්නේ. ගෙවල් වල තියාගෙන. ඉතින් ලංකාවේ ගත්තාම මේ නිර්මාණ. ඉතින් මේවා කලා නිර්මාණ වශයෙන් ගත්තාම ලෝකේ ලස්සනයි. හැබැයි අපි තේරුම් ගන්න ඕන මේ ලෝකේ එක එක රටවල් වල එක එක ප්‍රතිමා නිර්මාණය කරගත්ත එකේ තේරුම තමයි මේවා යම්කිසි නිර්මාණ ශිල්පීන්ගේ හැකියාවන් තමයි යාගේ මනෝභාවයන් තමයි මේ එළියට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඕගොල්ලොන්ට ඕන නම් අර මේ අඟුලිමාලට පිහිට වෙච්ච පටාචාරට පිහිට වෙච්ච ඒ අය මේ මනෝභාවයෙන් එහාට තේරුම් ගන්න ඕනේ. මේ මනෝභාවයන් තුළ කවදාවත් මානසික කෙනෙක්ගේ හීනයකින් කෙනෙක්ගේ සිතුවිලි වලින් කාටවත් සැබෑ බුද්ධ ස්වභාවය හඳුනා ගන්න බෑ. ඒ හඳුනා ගන්නතුරු කාටවත් සැබෑ බෞද්ධයෙක් වෙන්න බෑ. දැන් සංස්කෘති මේවා වන්දනා කරලා උප්පත්තියෙන් සංස්කෘතිකයෙන් ඒ ගාථා සජ්ජායනා කරලා බෞද්ධයෙක් වෙන්න පුළුවන්. නමුත් කවදාවත් අචල සද්ධාවටපත් වෙන්න. ඒ කියන්නේ සෝතාපන්න භාවය සහ මේ ලෝකයේ තියෙන මේ විශ්වයේ තියෙන බුද්ධ ස්වභාවය අත්දැකීමකින් මුණ ගැසෙනතුරු කාටවත් ඒ සැබෑ බෞද්ධ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක් වෙන්න බෑ. ඉතින් ඒකයි මට පැහැදිලි මේ වල් ගොඩක් අයට පැහැදිලි කරන්න ඕන. මේවා චිත්‍ර නිර්මාණ වශයෙන් අපේ අනන්‍යතාවල් වශයෙන් ගත්තාම මේවා හරිම ලස්සනයි. ඒ කියන්නේ මේ ඒක ගොඩක් ප්‍රතිමා. ඒත් මේවා ලෝකේ ගොඩක් මේවා දකින්න මිනිස්සුන්ගේ හිතේ ප්‍රශ්න කරන්න ඕන. මම සැබවින්ම බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න ඕනේ. දැන් අඟුලිමාලට බුදුහාමුදුරුවෝ මුණ ගැහුණාම අඟුලිමාලගේ ප්‍රශ්නය සදාකාලෙටම විසඳෙනවා. දැන් අපිට මේ බුදු පිළිම සාමාන්‍ය මිනිසුන්ට කොච්චර මුණ ගැහිලා තියෙනවද? එයාගේ ප්‍රශ්නේ සදාකාලිකව එයාට විසඳිලා නැහැ. දැන් අපි ගත්තොත් අඟුලිමාලගේ මනෝභාවය දැන් මෙන්න මේවා එයාට තියෙන හරි අසරණ මනෝභාවයක්. ඒ කියන්නේ එයාගේ ඒ ගුරුවරුන්ගෙන් යාළුවන්ගෙන් වෙච්ච දේවල් නිසා එයා ජීවිතේ එන්ජොයි කරේ මේක අයින් කරන්න. ඒ ජීවිතේ එන්ජොයි කරේ මිනිස්සු මරන. ඉතින් යම් මිනිස්සෙක් එකම දෙයක් දිගට කරගෙන යනකොට අපි මිනි මරණ එක කියලා ඒක එකට දිගට කරගෙන යනකොට එපා වෙනවා. නමුත් දවසක එයාගේ වාසනාවට එයාට බුදුහාමුදුරුවෝ මුණ ගැහෙනවා. බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්නේ මේ දැන් සාමාන්‍ය විදියට අපි හිතනෝනේ දැන් බුදුහාමුදුරුවෝ යන අඟුලිමාල හොයාගෙන අඟුලිමාල බුදුහාමුදුරුවෝගේ පස්සේ එළවනවා. එතකොට ඇත්තටම බලුවොත් බුදුහාමුදුරුවෝ මුණ ගැහෙනකොට අඟුලිමාල එළවන්න පටන් ගත්ත වෙලාවෙනේ. අඟුලිමාල යම් ශ්‍රමණ රූපයක් දකිනවා. ඒ ශ්‍රමණ රූපය දැකලා එයා එලවන්න පටන් ගන්න වෙලාවෙ නම් හරිනම් අපිට අනුව බුදුහාමුදුරුවෝ මුණ ගැහෙනවා. නමුත් අඟුලිමාලට එලවන්න පටන් ගත්ත වෙලාවෙ නෙවෙයි ඇත්තටම බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්නේ. කොයි වෙලාවද? එයා දැන් ඇත්තට මේ මිනිස්සේ ගත්තාම මිනි මරලා ඇඟිලි එකතු කරලා එපා. දැන් අද දැස් දකින්නකොට දැන් මේ කොවිඩ් හැදිලා ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට සමහරට ගෙදර ඉඳලා එපා වෙනවා. රස්සාවල් වලට දිගටම යන මිනිසුන්ට ඒ රස්සාව කළ මිනිසුන්ට එකම දෙයක් දිගට කරනකොට එපා වෙනවා. එපා විතර අමුණු මේ මිනිස්සු මිනි මරුවත් හොරකම් කරත් හොඳ දෙයක් කරා නරක දෙයක් කරා එක දිගට යනකොට අපිට මෙහෙම ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට උයන මිනිස්සුන්ට වියල වෙලා එපා වෙනවා. දරුවෝ හදන අයට කියනවා මේ දරුවෝ හදලා එපා වෙනවා. ඉගෙන ගන්න අයට ඉගෙනගෙන එපා වෙනවා. ඉතින් එතකොට ඒ මනෝභාවයන් වලට ගිහිල්ලා බැලුවාම හරිම අසරණකමක් තියෙනවා. දැන් මේක අහගෙන ඉන්න අයට තේරෙන්නේ නැත්නම් තමන්ගේ ජීවිතේ එහෙම අසරණ අවස්ථා එනවා. ඒතර අඟුලිමාල අපි අසරණ අවස්ථාව ආවම අපි අපේ යාළුවෙක්ට කියනවා. අපි එක්කෝ ඒ රස්සාව නතර කරලා ට්‍රිප් එකක් යනවා. එතකොට අපි ඒක වෙන විවිධත්වයේ අපි ඒක ක්‍රීඩාවක් කරනවා. අපි එක්කෝ අලුත් හොටල් එකකට කෑම කන්න යනවා. එක දේවල් අපි ඒ අවස්ථාවට කරනවා. අඟුලිමාලට එහෙම කරන්න දෙයක් නැහැ. එයාට ඉලක්කයක් තියෙනවා. ඒක තමයි ඇඟිලි දහසක් සම්පූර්ණ කරගන්න එක. ඒ මනුස්සයට කාටවත් කියන්න නෙවෙයි එයාගේ තියෙන අසරණකම කාටවත් කියන්න බෑ. මනුස්සයෙක් දැක්කම මරන්න තමයි එයා බලන්නේ. එයාගේ ඉලක්කය සම්පූර්ණ කරගන්න. එතකොට ඒ මනුස්සයට කවුරුත් නෑ කතා කරන්න. එයා ඒක හරිම ඒ මනුස්සය දැන් සමහර මිනිස්සු මේ ලෝකෙම යාළුවෙක් නෑ කවුරුත් නෑ එපා වෙලා ස්ට්‍රෙස් වෙලා සමහරවිට ස්ට්‍රෙස් වලට ડિප්‍රෙෂන් වලට බෙහෙත් බොනවා ඇති. ඒ වගේ අන්ත අසීරු මානසිකත්වයේ ඒ අවස්ථාවේ ශ්‍රමණයෙක් දැක්කත් අඟුලිමාලට කල්පනා වෙන්නේ ඇඟිලි දහස සම්පූර්ණ කරන්න. ඉතින් එයා බුදුහාමුදුරුවෝ පස්සේ එළවන ওই කතාවයි හැමෝම දන්නවා. ඒකට බුදුහාමුදුරුවෝ දුවනවා. එතකොට අඟුලිමාල අහනවා මේ ඔච්චර හයියෙන් දුවන්නේ මොකද? ඒකට බුදුහාමුදුරුවෝ අන්න වචනයක් කියනවා. අඟුලිමාල මේ මම දුවන්නේ මම කවදාවත් දිව්වේ නැහැ. එතකොට එයා කියනවා ඔබ මේ ශ්‍රමණය බොරු කියන්නේ නැහැ. දැන් බලන්න මෙතන තියෙන ලස්සනම දේ තමයි තාම අඟුලිමාලට බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා නැහැ. එයාට සාමාන්‍ය ශ්‍රමණයෙක් විතරයි ඇවිල්ලා තියෙන්නේ.
නමුත් බුදුහාමුදුරුවෝ කියනවා මම දුවන්නේ නැහැ. ඔබ තමයි දුවන්නේ. එතකොට ශ්‍රමණය බොරු කියන්නේ නැහැ නේද? ඔබ වහන්සේ දුවන ගමන් මේ ශ්‍රමණය දුවන ගමන්ම කියන්නේ දුවන්නේ නැහැ කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මම නතර වෙලා ඉන්නේ. මට මානසික වෙහසක් නැහැ. මම මේ මගේ මනස දුවන්නේ නැහැ. මගේ මනසේ දේවල් හඹා යන්නේ නැහැ. ඉතින් ඒකයි මම නතර වෙලා ඉන්නවා කියලා. අන්න ඒ අවස්ථාවේදී අඟුලිමාලගේ අර අසරණකම අර පීඩාව සම්පූර්ණයෙන්ම පහ වෙලා යනවා. එතකොට අඟුලිමාල කියන්නේ මහා ප්‍රඥාවන්තයෙක්. මහා යමක් කිව්වහම තේරුම් වචනයට එහා ගිහිල්ලා තේරුම් ගන්න හැකියාවක් තියෙන කෙනෙක්. ඒ අවස්ථාවේදී අඟුලිමාලට බුදුහාමුදුරුවෝ මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙන්නේ ඇස් දෙකට පෙනීම තුළින් නෙවෙයි. ඒ මුණ ගැහෙන්නේ අවුරුදු 35 දී ගයාවේදී සිද්ධාර්ථව විනාශ කරගෙන පහළ වෙච්ච බුද්ධ ස්වභාවය. ඒක ඇහැට පේන්නේ නැහැ. ඒක කනට ඇහෙන්නේ නැහැ. ඒක මේ වචන වලින් සම්ප්‍රේෂණය කරන්න බෑ. අන්න ඒක මුණ ගැහිමත් එක්ක මේ මානසික අසහනය, මානසික පීඩාව අතුරුදහන් වෙලා අපේ මනස සම්පූර්ණ බුද්ධ ස්වභාවයක් තුලින් වෙලා ගන්නවා. ඉතින් මිනිස්සෙක් උප්පත්තිය ලැබුණාම ඒ උප්පත්තිය ලැබලා මරණය දක්වාම ඇත්තටම හැම තැනදීම බුදුහාමුදුරුවෝ හම්බ වෙනවා. අවුරුදු 2000 අපිට කාලතරණය කරලා පිටිපස්සට යන්න ගියොත් අපි ගිහිලා ගෞතම බුදුහාමුදුරුවෝ ශරීරයෙන් දකින්න ඕනේ නැහැ. නමුත් මෙන්න මේ වර්තමාන මොහොතේදීම තමන්ගේ තියෙන මේ පටු සීමා රාමු ඔක්කොම ඔළුවෙන් අයින් කරලා දාලා. සමහර මිනිස්සු මමත් එහා දාගෙන අපි ගැහැණු අපි පිළිම අපි මෙච්චර දේවල් ඉගෙනගෙන තියෙනවා අපිට මෙච්චර දැනුමක් තියෙනවා අපිට මෙච්චර හැකියාවක් තියෙනවා අපි ශ්‍රී ලාංකිකයි අපි බෞද්ධ අපි ක්‍රිස්තියානි අපි කතෝලික අපි මුස්ලිම් ඔය ආදී වශයෙන් අනන්‍යතා රාශියක් මේ ඔළුවේ දාගෙන තියෙනවා. ඒක යම් මිනිස්සෙක්ට පුළුවන් නම් ඒවා මේ මොහොතේදී මෙහෙම අතහැරලා දාන්න. අන්න ඒ වගේ ඔළුවට මහා පුදුමාකාර නිදහසක් ඇති වෙනවා. අන්න ඒ නිදහසක් ඇතිවීම තමයි මේ බුද්ධ ස්වභාවය බුදුහාමුදුරන්ට ඇතුල් වෙන්න පුළුවන්. දැන් අඟුලිමාල බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන පීඩනයේ උපරිම අවස්ථාවක. ඒ කියන්නේ මේ භාවනා කරන අවස්ථාවකදී දැන් ආරණ්‍ය වලට ගිහිල්ලා පන්සල් වලට ගිහිල්ලා භාවනා මධ්‍යස්ථානයේ භාවනා කරන්නේ බුදුන් මුණ ගැසෙන. ඒ මිනිස්සු දන්නවා මේ හිත නිවා ගන්න. ඒතකොට අපි අඟුලිමාලගේ වාසනාව කියන්නේ මේ මිනිස්සෙන්ට බුදුහාමුදුරුවෝ හම්බ වෙන්නේ ඒ මිනිස්සෙගේ පීඩනයේ උපරිම අවස්ථාවේ. එතනින් ඉවරයි. එතනින් මරණකත් ඉවරයි. එතනින් අඟුලිමාලත් ඉවරයි. ඉතින් ඒකේ නමත් අයින් කරලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ එක්කගෙන යනවා. ඒ නිසා ඔබට බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න ඕන නම් ඔබට සාමාන්‍ය පුංචි කාලේ ඉඳලා බණ අහලා මේ තමයි පූජ්‍යමි බුද්ධං සුමේනනේන කිය පිළිම වලට වැඳලා ගරු කරලා ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒක අපේ සංස්කෘතිය ඒ දේවල් කරාට ප්‍රශ්නයක් නෑ. නමුත් ඔබ තේරුම් ගන්න ඕන. ඔබට බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න ඕන ඔබේ මේ ඔළුවේ දාගත්ත සීමා පටු දේවල් ඒ හදාගත්තේ මේ ඔළුවෙන් අයින් කරලා දාන්න. ඔළුව පිරිසුදු කරගන්න. මේ ඔළුව තමයි හැමතිස්සෙම අපිට මේ විශ්වයේ යථාර්ථය මුණ ගැහෙන්න ඉඩ දෙන්නේ. ඊළඟ දේ තමයි අපි ගත්තාම දැන් ඉන්දියා ඒ කාලේ දැන් තිබුණ දැන් බුදුහාමුදුරුවෝ සදා ජීවමානයි කියන දැන් අද අපිට එකපාරට කියන්න පුළුවන් බුදුහාමුදුරුවෝ ජීවමානයි කියලා. නමුත් ඉන්දියානු සමාජයේදී එහෙම කියන්න බෑ. ඒතකොට ඒගොල්ලෝ අහනවා මේ මරණයෙන් පස්සේ තථාගතයන් වහන්සේ ඉන්නවද කියලා ප්‍රශ්නයක්. තථාගතයන් වහන්සේ මරණයෙන් පස්සේ ඉන්නවද? ඇද්ද? ඊළඟ තථාගතයන් වහන්සේ මරණයෙන් පස්සේ නැද්ද? ඔය ආදි වශයෙන් ආත්ම පිළිබඳ ප්‍රශ්න. අද අපේ සමාජය තුළ ආත්ම සංකල්පය ඉච්චර නැහැ. අපි බෞද්ධ සංකල්පවලකනේ ඉන්නේ. එතකොට මේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පෑවම අපි කිව්වොත් බුදුහාමුදුරුවෝ ඉන්නවයි කියලා. එහෙම කියන්න බෑ. බුදුහාමුදුරුවෝ නැද්ද කිව්වොත් එහෙම කියන්න බෑ. එතකොට මෙතන ඔයගොල්ලන්ට තේරෙන්න ඕන වචනයකින් ප්‍රකාශ කරන්න බැරි. වචනයකින් පණවන්න බැරි යමක් මොකද්ද එකක් මෙතන තියෙනවා. මොකද්ද එකක් කියන්න උත්සාහ කරනවා. අන්න ඒක තමයි. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඉන්නවා කියලා ගත්තොත් ඇත කියන අන්තයට යනවා. බුදුහාමුදුරුවෝ නැහැ කියලා ගත්තොත් අපි නැත කියන අන්තයට යනවා. ওই දෙපැත්ත විතරයි අපිට වචන වලින් පැහැදිලි කරන්න පුළුවන්. එතකොට යම් කිසි කෙනෙක්ට බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න අවශ්‍ය නම් වචන වලට එහා ගිහිල්ලා මොකද්ද එකක් තියෙනවා. මොකක්ද එකක් කියන. ඒ ස්වභාවය මුණ ගැහෙන්න හිත අර දේවල් වලින් අයින් කළා නිශ්චල කරනවා. නිශ්චල කරාම මුණ ගැහෙනවා. දැන් අපි ගත්තොත් පටාචාරයටත් එහෙමයි. අපි දැන් පටාචාරා කියන කෙනාගේ අපි අහපු මනෝභාවය ගත්තට පස්සේ දරුවෝ මැරිලා, මිනිස්සෙ මැරිලා, ඒ කියන්නේ දැන් අද වසංගත ඇවිල්ලා මුළු පවුලම සමහරට කොවිඩ් ඇදලා දෙන්න තුන් දෙනා මැරලා ඉන්න පුළුවන්. එතකොට ඒ පවුලේ ඉතුරු වෙච්ච අයට තියෙන මනෝභාවය ඉතාමත් අන්ත අසරණ දරුණු ස්වභාවයක්. අද දැන් මේ ලෝකේ වගේ අය ඉන්නවට සල්ලි තියෙනවා, ධනය තියෙනවා, දීපල තියෙනවා. නමුත් බෙහෙත් ටිකක් අරන් දෙන්න බැරි වෙනවා තමන්ගේ ළඟම හිටපු කෙනාට.
ඉතින් ඒ වගේ දැන් පටාචාරා කියලා ගත්තට පස්සේ එයා ධනවත් පවුලක ඉපදිලා එයා සමාන්ට සංස්කෘතිය සුදුසු නැති විවාහයක් කරගෙන දරුවෝ හදාගෙන දෙමව්පියෝ බලන්න එනකොට දරුවෝ තුන්දෙනායි මිනිස්සෙයි නැති වෙනවා. එතනින් අසරණ වෙලා ගෙදර එනකොට එදාර විශාල පාරිසරික හේතුවක් නිසා ගෙදර විනාශ වෙලා අම්මයි තාත්තයි අයි සහෝදරයයි නැති වෙනවා. ඒතර හිතන්නකෝ එහෙම ඒ සියල්ල අහිමි වෙච්ච මිනිස්සෙක් මානසික ස්වභාවය. එයා තනිකර උමතුින් දැන් එයාට මේ ලෝකේ ජීවත් වෙන්න කියලා අරමුණක් තියාගන්න බෑ. ආකල්පයක් තියාගන්න බෑ. එයා සතු සියල්ල එයා මැරෙන්න කලින් විනාශ කරනවා. ඒතර බුදුහාමුදුරුවෝ ගාවට ආවම එක වචනයක් කියන්නේ. මොකද්ද? නැගෙනියනි සිහියෙන් ඉන්න. එච්චරයි. එතකොට පටාචාරා සිහියක් නැතුව අවසියෙන් බුදුහාමුදුරුවෝ දකිනවා. නමුත් ඒ දැක්ක වෙලාව නෙමෙයි බුදුහාමුදුරුවෝ මුණ ගැහිච්ච වෙලාව. ඒක හරි අමුතු කතාවක්. පටාචාරා තමන්ගේ දැසින් බුදුහාමුදුරුවෝ දකින්නේ බුදුහාමුදුරුවෝ වචනේ අහන්න ගොඩක් වෙලාවකට කලින්. නමුත් බුදුහාමුදුරුවෝ එයාට යම් වචනයක් කියනවා. ඒ වචනේ තමයි නැගෙනියනි සිහියෙන් ඉන්න. එතකොට තමන්ගේ අර මානසික අසරණභාවයට සිහිය පිහිටවවා ගන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? ඒ සියලුම මෙතන අසරණ වෙන්න දැන් මේ මොහොතේදී මේ ලෝකේ මේ වචන අහන කිසිම පුද්ගලයෙක් අසරණ වෙන්න කිසිම හේතුවක් මේ මොහොතේ නැහැ. තමන්ට සිහිය පිහිටවා ගත්තම බලන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට අපිට අපේ සිහිය අඩු වුණාම තමයි මේ ඔළුවේ ඇති වෙන එක එක සිතුවිලි ජාලා වලින් අපි අසහනයට, පීඩනයට, අපි කියන ડિප්‍රෙෂන් වලට මේ හැම දෙයකටමපත් වෙනවා. එකපාරටම පටාචාරගේ සිහිය එයාගේ සිත කෙරෙහි පිහිටියා. පිහිටිය ගමන් මේ දුක එයා පටාචාරට බුදුහාමුදුරුවෝ වුණ කෙනා. පටාචාර දැක්කා දුක් වෙන්න කවුරුවත් නැහැ. දුක් වෙන්න කෙනෙක්වත් දුකටපත් වෙන්න හේතුවක්වත් නැහැ. ඒක යන්නේ. ඒක අපි කියනවා පටාචාරාට බුදුන් මුණ ගැසීම කියලා. එතකොට පටාචාර දැසින් ගෞතම බුදුහාමුදුරුවෝ දැකපු එක නෙමෙයි බුදුන් මුණ ගැසීම වශයෙන් පෙන්වන්නේ. යම් වචනයක් ඇහුණා ඒ වචනය එහාට ගිහිල්ලා වචනයෙන් ප්‍රකාශ කරන්න බැරි අත්දැකීමක් ලැබෙනවා. ඒ අත්දැකීම තමයි බුදුන් මුණ ගැසීම වශයෙන් සටහන් වෙන්නේ. නැත්තම් දැන් ගෞතම බුදුහාමුදුරුවෝ දේවදත්තටත් හම්බුණා. ගෞතම බුදුහාමුදුරුවෝ පාරේ යනකොට දැන් බුදුහාමුදුරුවෝ ඒ පණිවිඩය අරගෙන මුලින්ම පස්සක දවසක් වාගෙන යනකොට එක මිනිස්සෙක් බමුණෙක් හම්බ වෙලා උඩුක්කුවට hina වෙලා ගියා බුද්ධත්වයටපත් වෙලා ඉන්නවා. එතකොට ඒ කිසිම කෙනෙක්ට බුදුහාමුදුරුවෝ මුණ ගැහුන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ ඉපදිච්ච මිනිස්සුන්ට අමාරුම දේ තමයි මේ Tamanට හම්බ වෙන බුදුහාමුදුරුවෝ අඳුරගන්න. ඒක හරිම අමාරුයි. ඒ කියන්නේ මේ බුදුවරු අපි ජීවත් වෙනකොට අපිට හම්බ වෙනවා. මම මේ මුළු ස්වභාව දහමෙම මේ හැමතැනම අපි අසහනයටපත් වෙන, අපි සතුටටපත් වෙන, ඒ හැමතැනම බුදුහාමුදුරුවෝ බලන් ඉන්නවා අපිත් එක්ක ඒ ඩීල් එක කරන්න. අපිව සම්පූර්ණයෙන් නිදහස් කරන්නේ. නමුත් අපේ තියෙන සාපේට, අපේ තියෙන පාපයට අපිට අපි ඒකට සූදානම් නැහැ. අපේ එක්ක ආසාව වැඩි, ගොඩක් බහුලයි. අපි එක්ක ගොඩක් මේ ලෝකයෙන් අපේ ඔළුවට දාපු ඒවට අපි ගොඩාක් කොටු වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා තමන්ගේ මේ ඇත්තටම දැන් සැබෑම නිදහස් බෞද්ධයෙක් වෙන්න නම් සැබෑම බුදුහාමුදුරුවෝ කාට හරි මේ විශ්වයේ ඒනේ පරම යථාර්ථය දැන් සත්‍ය ගොඩක් නෑනේ. මේ සත්‍ය එකයි කියන්නේ. ඒ සත්‍ය තමයි බුද්ධ ස්වභාවය කියලා කියන්නේ. ඉතින් මේ ලෝකේ ගොඩක් භාෂාවල් තුනට ගොඩක් ආගම් තුනට සත්‍ය දෙකක් නෑ. සත්‍ය එකයි කියන්නේ. අපි ඒකට කියමු බුද්ධ ස්වභාවය කියලා. අන්නේ මුණ ගැසීම තමයි බුදුන් මුණ ගැසීම කියලා කියන්නේ. දැන් අපි ඊළඟට ගත්තොත් සරියුත් මහරහතන් වහන්සේ. සරියුත් මහරහතන් වහන්සේ දී කාලේ උපතිස්ස. එයාට බුදුහාමුදුරුවෝ මුණ ගැහිච්ච විදිය. ඒ උපතිස්ස කියලා කියන්නේ එතකොට එයා මේ යමක් හොය යන්නේ. මොකද්ද මේ ලෝකේ යථාර්ථය? ධනවත් පවුලක ධනවත් කුලයක ඉන්දියාවේ ඉපදිලා ඒ වේද ඒ කාලේ තිබිච්ච වේදය ඉගෙනගෙන ඊළඟට අපි කි සාමාන්‍ය විදියට කියනවා සාමාන්‍ය තරුණ විදියට සල්ලිකාර පවුලක ඒ ළම ඒ දේවල් වල විදියට නයිට් ක්ලබ් ගානේ ගිහිල්ලා ඒ දේවල් හොයාගෙන ගිහිල්ලා ඒවත් අතහැරලා දාලා ලෝකේ යථාර්ථය හොයාගෙන යනවා. එතකොට ඒ හොයාගෙන යන උපතිස්සට හම්බ වෙනවා මේ ශ්‍රමණේ අස්සජි. අපි කියව අස්සජි හාමුදුරුවෝ මහරහතන් වහන්සේ හම්බුණා. ඒ හම්බ වීමේදී යම් වචනයක් ඇහෙනවා. ඔයගොල්ලෝ හැමෝම මේක අහලා තියෙනවා. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. එතකොට මේ මොකද? ඊයේ ධම්මා හේතුපබව තේසං ඒ කියන්නේ යමක් හේතුන් නිසා හට ගන්නවද? හේතු නැතිවීමෙන් නැති වී යනවා කියන ඕක ওই වචනේ ඇහිමත් එක්කනේ සරියුත් හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ හම්බ වෙන්නේ. ඒ කියන්නේ උපතිස්සට බුදුහාමුදුරුවෝ හම්බ වෙන්නේ. හැබැයි උපතිස්ස ඒ වෙනකොට ගෞතම ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දැසින් දැකලත් නැහැ.
කවදාවත් ෆේස් ටු ෆේස් මුණ ගැහිලත් නැහැ. හැබැයි පස්සේ කාලේ මුණ ගැහෙනවා. හැබැයි මුණ ගැහෙන්නේ යන්න කලින් බුදුහාමුදුරු මුණ ගැහිලා ඉවරයි. ඒ ඇහැට නෙවෙයි, ඒ කනට නෙවෙයි, ඒ ශරීරයට නෙවෙයි, ඒ මනසට අරමුණක් වශයෙන් නෙවෙයි. එතකොට ඒ කොහොමද බුදුහාමුදුරු මුණ ගැහුනේ? ඒ මුණ ගැහුනේ ඒ විශ්ව ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගන්න. එතකොට කෝලිතත් එහෙම. දැන් අපි කියන මුගලන් මහරහතන් වහන්සේ කියලා ඒ ගෞතම බුදු සාසනයේ බබලවු දෙන්නේ කියන ඒ දෙන්නට බුදුහාමුදුරු මුණ ගැහෙන්නේ භෞතිකව මුණ ගැහෙන්න පෙර. දැන් පටාචාරට අඟුලිමාලට කලින් ගෞතම බුදුහාමුදුරුව භෞතිකව මුණ ගැහෙනවා. එතනින් එහාට පස්සේ අර දෙන්නට උපතිස්ස කෝලිත කියන දෙන්නට කලින් මුණ ගැහිලා පස්සේ භෞතික ස්වභාවයක් හම්බ වෙනවා. එතකොට ඒගොල්ලෝ දන්නවා මේ ඇවිල්ලා පණිවිඩ කරුවා විතරයි මේ භෞතික ස්වභාවනේ බුදුහාමුදුරුවෝ කියලා ඒගොල්ලෝ කලින්ම දන්නවා. ඉතින් ඒ නිසා ඔන්න ඔය ගැන සූත්‍රයක් තියෙනවා. දැන් ඔතන ප්‍රශ්නයක් ඇති වෙනවනේ. එතකොට එතකොට බුදුහාමුදුරුවන්ට පුද්ගල ස්වභාවයක් තියෙනවද නැද්ද කියලා. එතකොට ඔකට සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. අපි ඒ සූත්‍රය හරිම ලස්සන ඒක ඒ චුට්ටක් බැලුවොත් මේ ප්‍රශ්නේ විසඳෙනවා. දැන් මට කාට හරි චෝදනා කරනවා මේ දේශනාව වැරදි කියලා මේ සූත්‍රය එතකොට ඔය ත්‍රිපිටකේ වයින් කරනවා. එතකොට දැන් මෙතන තියෙනවා ඒක පුද්ගලෝ වික්කේ ලෝකේ උපජ්ජමාන උපජ්ජති. ဒုတိ ය අසහය අප්පටිකෝ අප්පටි සමෝ අප්පටි භාගෝ අප්පටි පුද්ගලෝ අසමෝ අසම සමෝ. කතමෝ එනු තථාගතෝ රහත සමෝ. කියන තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන කෙනෙක් උප්පත්තිය ලැබනවා ලෝකේ. එයාගේ ප්‍රතිමාන ලන්න බැරි. අප්පටි පුද්ගල එයා පුද්ගලයෙක් නෙවෙයි. එයා කාටවත් සමාන කරන්න බැරුව. ඒ සමාන කරනවා නම් ඒ බුද්ධ සභාව දැන් දැන් අපිට තියෙන අපේ ලංකාවේ පිළිමේ සංසන්දනය කරන්න පුළුවන් බුරුම පිළිමෙත් එක. බුරුම පිළිමේ සංසන්දනය කරන්න පුළුවන් කොරියන් පිළිමෙත් එක. ඒ ස්ටැචු එක සංසන්දනය කරන්න පුළුවන් ජපන් පිළිමෙත් එක. නමුත් දැන් මෙතන කියනවා කවදාවත් මේ බුදුහාමුදුරුවෝ සංසන්දනය කරන්න බෑ. අසමයි අසම සමයි කාටවත් සමාන වෙන්නේ නැහැ. නමුත් සමානම සමාන වෙන්නේ ඒ ස්වභාවයටම විතරයි. අද්විතීයයි අසහායයි. අද්විතීය ඒක අසහායයි ඒක කිසිම එකට ගලපන්න බෑ. ඉතින් ඒ වගේම මෙතන තියෙනවා අප්පටි පුද්ගලයෙක් නෙවෙයි. එතකොට දැන් මෙතනම බුදුහාමුදුරුවෝ විස්තර කරනවා ඒ තථාගත කියන ස්වභාවය පුද්ගලයෙක් නෙවෙයි. එතකොට අපි දැන් ඕගොල්ලෝගෙන් සාමාන්‍ය මේ දේශනේ අහලා කෙනෙක් ප්‍රශ්න කරගන්න ඕන වැදගත්ම කාරණේ නෙවෙයි. දැන් මෙතන ප්‍රකාශ කරලා තියෙනවා පුද්ගලයෙක් නොවන බව බුදුහාමුදුරුවෝ. නමුත් අපි කොහොමද බුදුහාමුදුරුවෝ ගැන හිතාගෙන ඉන්නේ? අපි හිතාගෙන ඉන්නේ බුදුහාමුදුරුවෝ පුද්ගලයෙක් බව. එතකොට සාමාන්‍ය මිනිස්සෙක්ට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇත්තටම බුදුහාමුදුරුවෝ එතකොට මීට 2500කට විතර කලින් හිටපු ඒ ගෞතම බුදුහාමුදුරුවෝ නෙවෙයිද බුදුහාමුදුරුවෝ? එයා පුද්ගලයෙක් වශයෙන් හැමතැනම කතා වෙනවා. එතකොට ඒක අපිට කණ්ඩණය වෙනවා. අර වක්කලි සූත්‍රයට ගියාම වක්කලි හාමුදුරුවෝ කියනවා ඒ ශරීරය දැකලා කවදාවත් මාහුඩ ගහෙන්න බැරි බව. එතකොට මේ හැමතැනකදීම ගෞතම බුදුහාමුදුරුවෝ අපිව උත්සාහවත් කරලා තියෙන්නේ. අපිව ධෛර්යමත් කරලා තියෙන්නේ මේ ඇහැට පේන රූපයට එහා කනට ගැහෙන ශබ්දයට එහා ගිය මනසට ඇහෙන අරමුණට එහා ගිය මේ ලෝකේ යථාර්ථය මුණ ගස්සන. අන්න ඒක තමයි බුද්ධ ස්වභාවය. අන්නේ බුද්ධ ස්වභාවය අදටත් ඔබේ දුක නිවන්න අඟුලිමාලගේ දුක නිවුවා වගේ, පටාචාරගේ දුක නිවුවා වගේ ඒ බුද්ධ ස්වභාවය මුණ ගැහිච්ච එතන ඉඳලා මේ දක්වා යම් මිනිස්සෙක්ගේ දුක සදහටම අතුරුදහන් වෙලා ගියා නම් ඒක ඔබ වටා හැම මොහොතකම තියෙනවා. ඔබ තුලට ඇතුල් වෙලා ඔබේ අසරණකම අසහනය සදාකාලිකව නිමා කරලා දාන්න. දැන් මේකේ මම තවත් ජපන් සෙන් කතාවක් කියනවා. දැන් බුදුදහමේ තියෙන ප්‍රධාන කොටස් හතරයි. එකක් අපි කියනවා අපි තේරවාද කියලා කියනවා. ඊළඟට මහායාන, ඊළඟට වජ්‍රයාන, ඊළඟට තියෙනවා සෙන්. ඔය සෙන් බුදුදහමේ තියෙනවා මේ හරි අපූර්ව කතාවක්. මොකද මේ සෙන් කළ තියෙනවා එක කතාවක්. එක මේ පන්සලක සෙන් හාමුදුරුවරු හැමදාම උදේ හවස බුදුන් වඳිනවා, බුද්ධ වන්දනා කරනවා. ඒ බුද්ධ වන්දනා කරන මේ පිළිමය හදලා තියෙන්නේ දැවමය පිළිමයක්. ඒතර එක කාලයක් එනවා ඉතාම සීතල ඍතුවක්, ගින්දර ගන්න දරත් නැහැ, මුකුත් නැහැ, කොටු වෙලා හිම වැටිලා. එතකොට ඒ සෙන්නාරාමයේ සෙන් ගුරුවරයා ගෝලෙවට කියනවා අන්න අර බුදු පිළිම 4ට 5ට පළල ඉවරලා අර ගින්දරට දාන්න. ගින්දර අවුලවන්නේ කියලා. අන්න එදා තමයි කියනවා. එතකොට ඒක හරි අපූර්ව කතාවක්. ඔබ දැව පිළිමේ දැවමය
පිළිමයක් බුදුහාමුදුරුවෝ කියලා හිතාගෙන උදේටත් වන්දනා කරන, දවල්ටත් වන්දනා කරන, අවුරුදු ගාණක් වන්දනා කරනවා. ඔබ ඒ ආරාමේ හිටියයි කියලා හිතන්න. එතකොට ඒ ආරාම ගුරුවරයා දවසක් දර නැතුව රාත්‍රියේ කියනවා අර පිළිමේ 4ට 5ට පල්ලා ගින්දර අවුලවන්නේ. එතකොට ඔබට මොකක්ද හිතෙන්නේ? ඔබට මොන වගේ ඔබට ඒක කරන්න පුළුවන්? ඔබට ඒක කරන්න බෑ. මොකද ඔබ පුද්ගල ස්වභාවයෙන් නම් බුදුහාමුදුරුවෝ අඳුරගෙන ඉන්නේ. ඔබ හිතන එක ලොකු පාපයක් වෙන්නේ. ඒක මහා පෞකාරකමක් වශයෙන් හිතන්නේ. දැන් බුදු පිළිමයක් කැඩුනත් ලංකාවේ ගෙදරක ඒක තව පන්සලක ගිහිල්ලා තියලා එනවා. බයයි. කොහේ හරි පොළොව යන්න වල දාන්න බයයි සාමාන්‍ය සමාජය. මොකක් හරි අවුලක් එයි කියලා. ඉතින් බුදුහාමුදුරන්ට කරදරයක් කරයි කියලා යාට දැනෙනවා. ඒ කියන්නේ යා බුදුහාමුදුරුවෝ කියලා හිතන් ඉන්නේ ඒ වගේ දෙයක්. දැන් මේ මට මතකයි ලංකාවේ තරුණයෙක් හිටියා. ඔය මොකක් හරි එයා මගේ ගාවට ඇවිල්ලා පාපොච්චාරණයක් කරා. එයා මේ ඔය මොකක්ම නිදානයක් ගන්න ගිහිල්ලා බුදු පිළිමයක් හම්බෙලා ඒක රත්තරන්ද කියලා බලන්නේ ඒවා කපලා. ඉතින් එයා හැමදාම රැට නිදවනවා අර බුදු පිළිම විනාශ කරා වගේ එයාගේ බෙල්ල කැපිලා ඇයි අතපය කැපිලා ඇයි එහෙම කියන්නේ. දැන් ඔබට තේරෙනවද මේ සංස්කෘතික වශයෙන් බුදුහාමුදුරුවෝ කෙනෙක් දිහා දැක්කහම ඒ සංස්කෘතික කතාවත් එක්ක මිනිස්සෙක් මනස කොච්චර අසරණ වෙනවද කියලා. මොකද අර සෙන් ගුරුවරයාට හැම ප්‍රශ්නයක් නැහැ. ඕක 4 5ට බලලා ගින්දරට දාන්න. ඒක මහා ගැඹුරු කතාවක්. ඇත්තටම ඔබේ මනසේ ඉන්න ওই දැන් ඔබේ මනසේ චිත්‍රයක් තියෙනනේ බුදුහාමුදුරගෙන ওই චිත්‍රය ගිනි තියෙන තාක්කල් ඔබ විශ්වාස කරනවා ඒ චිත්‍රයයි බුදුහාමුදුරුවෝ කියලා ඔබට ඒ තාක්කල් සැබෑ බුදුහාමුදුරුවෝ දකින්න බෑ. ඒ කියන්නේ මම මුලින් ප්‍රකාශ කරපුවේ තමයි. ඒ කියන්නේ අමූලිකා ශ්‍රද්ධාවෙන් ඔබට ගොඩ යන්න බෑ. හැමදාම අමූලිකා ශ්‍රද්ධාව තමයි. ඔබේ ඒ චිත්‍රය විනාශ කරනවා. ඒ කියන්නේ ඒ චිත්‍රය විනාශ කරනවා. අන්න ඊට පස්සේ තියෙනවා අචල ශ්‍රද්ධාවට. ඒ කියන්නේ අඟුලිමාල දැන් තව එක තැනක තියෙනවා මේ එතන හරිය මේ අචල ශ්‍රද්ධාව ගැන ලස්සනට විස්තර වෙන තැනක්. ඒ කියන්නේ එක හිඟන්නෙක් එනවා මේ හිඟා ගන්න බුදුහාමුදුරුවෝ බණ කියන තැනකට. ඒ ආවම ඒ කියන වචනයක් ඇහිලා එයාටත් බුදුහාමුදුරුවෝ මුණ ගැහෙනවා. ඒ බුද්ධ ස්වභාවය මුණ ගැහෙනවා. දැන් එයාගේ හිත ඊටාම සතුටින් පිරලා යනවා. ඊටාමත් විශාල ශක්තියක් එනවා. හිඟන්නෙක් වුණත් අතුලාන්තය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා යනවා. භෞතික විතරයි හිඟන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මේ වගේ කෙනෙක් අද ආවා මෙතනට ආවේ කෑම සොයාගෙන. එයාට මේ අනිත් අයට දේශනා කරන වචනයක් ඇහුණා. ඒ වචනෙත් එක්ක එයා බුදුන් දහම් සඟුන් දැක්කා. ඊට පස්සේ ඕක අහගෙන ඉන්නවා කියන සක්‍රදේවේන්ද්‍රයා ඊට පස්සේ මෙයාගේ පරීක්ෂා කරන්න ගිහිල්ලා කියනවා මේ මම ඔබගේ ඇඟේ තියෙන කුෂ්ඨ රෝගයක් හොඳ කරලා දෙන්න. මම මේ ඔබට ධනයක් දෙන්න මේ නගරේ ප්‍රධාන සිටුවරයා කරන්න. මේ ඇත්තටම බුද්ධ ස්වභාවය කියලා එකක් නැහැ. බුදුන් කියලා කෙනෙක් නැහැ. දහම කියලා දෙයක් නැහැ. සංඝයා කියලා දෙයක් නැහැ. එතකොට එහෙම කියපන් මේක. එතකොට අහනවා මේ ඔබ කවුද මට එහෙම කියන්නේ කියලා. ඒ කියන්නේ මේ පෘථිවි තලයේ කාට හරි ආධ්‍යාත්මිකව මේ වචන වලට එහා ගිහිල්ලා යම් කිසි කෙනෙක්ට මේ පරම සත්‍ය අත්දැකලා තියෙනවා නම් එයා දන්නවා මේ වචන වලින් කියන්න බැරි තර්කයට ගෝචර නැති මේ පිළිම වලට එහා ගිය යමක් තියෙනවා. ඒ යන්නේ ස්වභාවය සමග. ඒ බුදුහාමුදුරුවෝ කිසිම ජාතියකට අයිති නැහැ. එයා ඒ බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදිච්ච කෙනෙක් නෙවෙයි. දැන් ලංකාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේද බුදුන් උපන්නේ ඉන්දියාවේද කියලා. දැන් මම මේ පැහැදිලි කරන්න දෙන උත්තරීතර ස්වභාවය ඒක ශ්‍රී ලංකාවේ පහළ වෙන එකකුත් නෙවෙයි. ඒක ඉන්දියාවේ පහළ වෙන එකකුත් නෙවෙයි. ඒක ජපානයේ පහළ වෙන එක. ඒකට ඒක කිසිම ජාතියකට අයිති නැහැ. ඒක කිසිම ආගමකට අයිති නැහැ. ඒක මේ බෞද්ධ සිංහල බෞද්ධ කියලා එකක් තියෙනවනේ. ඒක ඇතුලේ පහළ වෙන එකක් නෙවෙයි. දෙමළ බෞද්ධ කියලා එකක් තියෙනවා. ඒක ඇතුලේ පහළ වෙන එකකුත් නෙවෙයි. එතකොට ඒක කිසිම ආගමකට අයිති නැහැ. එතකොට මේ බුදුහාමුදුරුවෝ මගේ කියන්නේ ස්ත්‍රියකට බෑ. ඒ බුදුහාමුදුරුවෝ මගේ කියන්නේ ඒක ස්ත්‍රී පුරුෂ ස්වභාවයක් නෑ. එතකොට ඒකට සීමාවක් නැහැ. ඒක සියලු සීමා අතික්‍රමණය කළ අසහායයි, අද්විතීයයි, අසමයි, අසමසමයි. එතකොට දැන් අපිට තේරෙනවා ඇති. එතකොට දැන් කවුරු ලංකාවේ මිනිස්සු ගොඩක් දැන් සමහර අර කවුද විවර පලානේ හාමුදුරුවන්ගේ බණ අහන අය ගොඩක් අය හිතන්නේ ලංකාවේ බුදුන් උපන්නේ කියලා. ඒ කියන්නේ ඒ ගොන් හැත්තට කවදාවත් බුදුහාමුදුරුවෝ හම්බ වෙන්නේ නැහැ. ඒ සංකල්පේ ඉන්න තාක්කල්. ඒතර තව කට්ටිය ඒකට ප්‍රතිවිරුද්ධව ගිහිල්ලා නඩු ගියාගෙන අරව මේව කරගෙන ඉන්න නෑ නෑ ඉන්දියාවේ ඉපදුනේ ලංකාවේ නෙවෙයි කියලා. ඒ ගොන් හැත්තට බුදුහාමුදුරුවෝ හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට හම්බ වෙන්නේ යම්කිසි සංස්කෘතික කාරණා ටිකක් හා පුරාවිද්‍යාත්මක කාරණා ටිකක් විතරයි. අර අඟුලිමාලට මුණ ගැහිච්ච, අම්බපාලිට මුණ ගැහිච්ච, එතන ඉන්දියාවට පස්සේ අර සෙන් ගුරුවරයාට මුණ ගැහිච්ච, අපිට මුණ ගැහිච්ච
ඒ ජාති ජරා ව්‍යාධි මරණ අතික්‍රමණය කරගෙන ඉන්න ඒ බුදුහාමුදුරු මුණ ගැහෙන්න පුළුවන් ඒතා පටු සීමා වලින් ඔබට මනස ගෙනියන්න පුළුවන් කෙනෙක්ට විතරයි. ඉතින් ඒ පිළිබඳව දැන් අපේ සූත්‍ර පිටකේ ගත්තාම ඒ පිළිබඳව සාක්ෂි නිදර්ශන තියෙනවා. ඒතර මේට අවුරුදු 2600කට විතර කලින් පරිනිර්වාණයටපත් වුණේ බුදුහාමුදුරුවෝ. ඒ පරිනිර්වාණයටපත් වුණේ කවුද? මීට අවුරුදු 2600කට ඒ අය ගෞතම සිද්ධාර්ථගේ කයම. ඒ බුද්ධ ස්වභාවය අවුරුදු 35 දී ඒ පිරිසුදු හිතකට පහළ වුණා. අවුරුදු 80 දී නැවත මේ අනන්ත විශ්වයත් එක්ක එකතු වුණා. ඒ තාක්කල් බුදුහාමුදුරුවෝ ලස්සන වචනයක් කියනවා. මම මාර්ගය කියා දෙනවා. මම බුදුන් මුණ ගැහෙන හැටි කියා දෙනවා. මම පණිවිඩකාරයෙක් විතරයි. මම මාර්ගය කියා දෙන්නා විතරයි. අත්ත දීපා විහෙර. තමන්ම තමන්ට දූපතක් කරගන්න. තමන්ම තමන්ට සරණ කරගන්න. තමන්ම තමන්ට පිහිට කරගන්න. දැන් මිනිසුන්ට දෙකකට බෙදා ගන්න පුළුවන්. මේ ලෝකෙ ඉන්න. මේ ලෝකෙ ඉන්න මිනිසුන්ට දෙකකට බෙදා ගන්න පුළුවන්. මම දැඩි ජාතිවාදියෙක් වෙනවද? නැත්නම් මම ජාතිය අත්හැරලා මිනිස්සෙක් වෙනවද? මම දැඩි ආගමික භක්ති දැන් මේ කියන ආගමනේ මැරෙන්න පුළුවන් ආගමනේ වෙඩි තියාගන්න ගිනි දැන් අෆ්ගනිස්තානේ මේ ආගමනේ වෙඩි තියාගන්න මැරෙන්න ගිනි තියාගන්න බෝම්බ තියාගන්න අය. එහෙම තියෙන අන්තවාදියෙක් වෙනවද? එහෙම නැත්නම් ඒ ආගමික සංකල්ප අත්හැරලා හිත පිරිසුදු කරගන්න මිනිස්සෙක් වෙනවා. එතකොට මෙහෙම අපි ගත්තහම මේ සාමාන්‍ය ලෝකේ මේ කාරණා දෙපැත්තකට දාගත්තම අපි බෞද්ධරයක් කියන මෙන්න මේ අන්තවාදී පැත්ත. කියන්නේ මධ්‍යස්ථ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ කියනවා අන්තවාදීන්ට කවදාවත් නිවන සාක්ෂාත් කරගන්න බෑ. දේමේ භික්කවේ අන්තා පබ්බ ජිතේර නැසේවිතබ්බා. එතකොට මධ්‍යස්ථ වෙනවා. මධ්‍යස්ථ කරවෙන්න නම් මොකද්ද කරගන්න ඕන? කාට හරි ඕන නම් තමන්ගේ අසහනය, පීඩනය එතනින් ඒ දේවල් වලින් ඉවත් වෙන්න. එයා මොකද කරන්න ඕන? එයාට ඉස්සෙල්ලම කරන්න ඕන. ඒ දැඩි හැඟීම් ජාතිවාදී, ආගම්වාදී, වර්ගවාදී, ගෝත්‍රවාදී, කුලවාදී ඒවෙන් අයින් වෙන්න. ඒ දේවල් වලින් මනස ගලව ගන්න ඕන ඉස්සෙල්ලා. එතකොට ඒ ගලව ගන්නකොට මනස සෑහලුවටපත් වෙනවා. මනස නිවීමටපත් වෙනවා. අන්න ඒ මනස ආසන්න වශයෙන් සුදුසුයි. අර බුදුහාමුදුරුවෝ ගුණ නැහැ. එතකොට ඊළඟට මෙහෙම ප්‍රශ්නයක්. ඒ කියන්නේ එහෙම හැඟීම් තියෙන දැඩි මිනිස්සෙක්ට බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න බැරිද? නෑ පුළුවන්. එහෙම හැඟීම් තිබුණත් එයාට යම් මුනිවරයෙක් පහළ වෙලා යම් වචනයක් කිව්වොත් එයාගේ අතුලාන්තයේ හැකියාව තියෙනවා නම් එයාගේ ඒ තියෙන වැරදි මනෝභාවයෙන් ඉවත් වෙන්න. ඒ වචනේ තේරුම් ගන්න හැකියාව තියෙනවා. එයාටත් යම් අවස්ථාවක් තියෙනවා බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න. එහෙම අවස්ථාව වුණ තරම් තියෙනවා. නමුත් මට පැහැදිලිව කියන්න පුළුවන් මිනිස්සෙක් ඉස්සර ඔළුව නිදහස් කරගන්න. ඔළුව නිස්කලංක කරගන්න. එයා බුදු කුටියක් හදාගන්න. කියන්නේ බුදුහාමුදුරන්ට වඩින්න පුළුවන් පරිසරය හදාගන්න. හිත මධ්‍යස්ථ කරගන්න. මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. තථාගතයන්සේ බවට පත් උනේ සම්බෝධිය ලබාගත්තේ, අවබෝධය ලබාගත්තේ මජ්ක්‍ධිමා පටිපදාවේ. මධ්‍යස්ථ වීම තුළ. ඒ නිසා ගෞතම බුදුහාමුදුරුවෝ මුළු ජීවිත කාලෙම මධ්‍යස්ථ මිනිස්සුන්ගේ මනස මධ්‍යස්ථ කරන මාර්ගයක් දේශනා කරා. ඒ මනස මධ්‍යස්ථ වීම තමයි ධර්මය ශ්‍රවණය කරා කියන්නේ. ධර්මය අහගත්ත කියන්නේ. අන්නේ ධර්මය අහගත්ත කෙනාට යෝ ධම්මං පස්සති සෝමං පස්ස ගන්න බුදුන් මුණ ගැහෙන්න පුළුවන්. යමෙක් බුදුන් මුණ ගැහුණා කියන්නේ ਉਹ අනිත් පැත්තට ධර්මයේ ශ්‍රවණය දැක්කා. ධර්මයේ දැක්කයි කියන්නේ මධ්‍යස්ථ වුණා. ඒ නිසා මට දැන් මගේ දේශනාවල ගොඩක් අයට මම මේව පැහැදිලි කරලා දීලා තියෙනවා මිටින් මිට. මම හිතනවා අද ගොඩක් අලුත් අය බලාගෙන ඉන්නවා ඇති මොකක්ද කියලා. ඉතින් ඔයාලගේ හිත මධ්‍යස්ථ කරගන්නේ කොහොමද? එතනින් ගියාට පස්සේ එහෙම වෙන්නේ කොහොමද? ඒකට ඉතින් ගොඩාක් දේශනා තියෙනවා. ඒ දේශනාවක එක වචනයක් සමහර විට ප්‍රමාණවත් මිනිස්සෙට මධ්‍යස්ථ වෙනවා. ඒ දේශන අහගෙන යනකොට සමහරට ඔබට එක වචනයක් ඇහෙනවා. ඒ ඇහිමත් එක්ක අර ඔබේ තියෙන මානසික අසහනය, පීඩනය සදාකාලයට විනාශ කරගෙන ඒ උතුම් හිත ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා. හිත උතුම්ත්වයටපත් වෙනවා. අපි හිත බුදුන් දකිනවා. ඒ පිරිසුදු හිතක් බුදුන් දකිනවා. ඒක තමයි ජීවිතේ මිනිස්සෙගේ වාසනාවන්තම අවස්ථාව. එතකොට මම අද මේ කියන්නේ මේ ඊට පස්සේ තවත් අවස්ථාවක් පැහැදිලි කරන්න මේ කියන්නේ දැන් මේ ධාතු විභංග සූත්‍රය අපි අහලා තියෙනවා මේ පුක්කුසාති රජතුමා ගැන. පුක්කුසාති රජතුමාට බුදුහාමුදුරුවෝ හම්බ වෙන්නේ හරි අපූර්ව විදියකට. ඒ මොකද්ද මේ ඒ කතාවත් අපි දහලා තියෙන මේ ධාතු විභංග සූත්‍රයේදී පුක්කුසාති රජතුමාට මේ රජකම් කරලා එපා.
දැන් අපේ රටේ නම් මේ ගත්තට පස්සේ ඒක අනිත් පැත්තනේ. අපේ රටේ ගත්තට පස්සේ පරාද වුණාම අයිත් එක්කනේ බලන් ඉන්නකොට රජකම් කළා එපා වෙන්නේ නැහැ. මොකද එපා කරගන්න බෑ. එපා වුණත් අයිත් එන්න ඕන වෙන මොකද දැන් අර හොරකම් කළා අරම මේව කරාට පස්සේ උසාවි වල නඩු ගියාට පස්සේ ඒවට ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා අපේ රටේ දැන් ඉන්න පාලකයන්ට පාලන බලය අයිමි කරගන්න බෑ. බයයි ඇවිල්ලා ඒගොල්ලෝගේ ජීවිත වලට කරදරයක් වෙන්නේ කියලා. ඉතින් මේ මිනිස්සු මොකද කරන්නේ? එපා වුණත් ඒකම යනවා. දැන් මේ පුකුසාති රජතුමා කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි අපිට ඉතිහාසය අහන්න ලැබෙන. එයාට ඒ රජකම් ඒ ඔක්කොම අතහරිනවා මේ බුද්ධ කියන වචනේ. එයා එදා හොයාගෙන යනවා මේ බුදුන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වුණා කියවම එයා හොයාගෙන යනවා. ඒතර ගෞතම බුදුහාමුදුරන්ට ආරංචි වෙනවා පුකුසාති කියන මේම රජෙක් තමන් හොයාගෙන එනවයි කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ හොයාගෙන එනවා බුදුන් මුණ ගැහෙන්න. බුදුහාමුදුරුවෝ හොයාගෙන එනවා බුදුන් මුණ ගැහෙන්න. ඒතර ගෞතම බුදුහාමුදුරුවෝ කරන්නේ ආරංචියත් එක්ක පුකුසාති රජතුමා මුණ ගැහෙන්න යනවා. එතකොට ගිහිල්ලා එක ආම්බලවකට ඉන්දියාවේ ඒ කාලේ සංචාරය කරන අය රාත්‍රියේ නවාතන් ගන්න තැනකදී මෙතන කුම්භකාර ශාලාවක මේ බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්නේ. මම මේ සූත්‍රයම කියන්නේ යන්න මේක ඔයගොල්ලෝ හොයලා කියව ගන්න. ධාතුවිභංග සූත්‍රය. එතකොට මේ එතෙන්දී රාත්‍රියේ ඒ කියන්නේ අම්බලමේ පුකුසාති රජතුමාත් වෙන බුදුහාමුදුරුවෝ තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතෙන්දී පුකුසාති රජතුමාට අර පුද්ගල ස්වරූපයෙන් පෙනී සිටින බුදුහාමුදුරුවෝ මුණ ගැහෙනවා. නමුත් අඳුර ගන්න බෑ. මේ ගෞතම බුදුහාමුදුරුවෝ කියලා අඳුරන්නේ නැහැ. එදා රාත්‍රියේ යම් සාකච්ඡාවක් කරන ඒක සාරාංශයක්. මේක ඉතින් සම්පූර්ණ සාකච්ඡාව මේ පොත්වල නැතුව ඇති ගොඩක් විපරේ වෙනස් වෙලා යම් කිසි ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. ඒකේ සඳහන් වෙනවා මේ එතෙදි සාකච්ඡාවක් ගිහිල්ලා කොහෙද යන්නේ කියලා මම කියනවා. ගෞතම බුදුහාමුදුරුවෝ දන්නවා තේරුම් ගන්න කොහෙද යන්නේ කියලා හැමෝම පුකුසාති කර මම මෙන්න මේ වගේ බුදු කෙනෙක් වාගෙන යනවා කියලා. එතකොට මොකටද යන්නේ කියලා මම ධර්මය අහන්න යනවා කියලා බුදුහාමුදුරුවෝ අතර යම් සාකච්ඡාවක් කරනවා. එතෙන්දී අවසානයේට පුකුසාති රජතුමා අහනවා මේ ඔයා නේද බුදුහාමුදුරුවෝ? එතන පුකුසාති රජතුමා බුදුහාමුදුරුවෝ දකින්න අයිත් අන්න අපි මේ කියන එක අචල සද්ධාට පතරේ. කියන්නේ මේ අර දැසට පේන කෙනා නෙමෙයි. ඊට කලින් යමක් හමු වෙනවා. ඒකේ මනස අරමුණකට හමු වෙන එකක් නෙමෙයි. මේ මනසේ අරමුණකට කියන්න බැරි, මනසේ චිත්‍රයට නගන්න බැරි ඔබේ හිතට අරමුණු දැන් මම කියන මේ බුද්ධ සභාව ගැන හිතන්න ගියොත් උම්මත්තක වෙලා නතරන්න. මේ උන්වහන්සේ කියන එක මොකද්ද? මේ බුදුහාමුදුරුවෝ කවුද කියලා දැන් හිතන්න ගියොත් ඒ සීමාවක් නැති අසීමාන්තික දැන් කවුරු හරි හිතන්න මේ විශ්වයේ මෙතන ඉඳලා මෙහෙම කෙලවර වය යනවා කියලා මේ පැත්තට. ඒ මනුස්සයට පිස්සු හැදෙනවා. මේ පැත්තට හොයන් ගියත් පිස්සු හැදෙනවා. ඉස්සරහට හොයන් ගියත් පිස්සු හැදෙනවා. උඩට ගියත් පිස්සු හැදෙනවා. යටට හිතාගෙන ගියත් පිස්සු හැදෙනවා. ඒ වගේ තමයි මම මේ කරන්න බැරි එකට සීමාවක් නෑ අසීමාන්තිකයි. ඒක හිතන්න බෑ. හිතකට අරමුණු කරන්න බෑ. හැබැයි මේ වගේ සාකච්ඡා කරනකොට මෙයාගේ පැහැදිලි කරනකොට යමෙකුට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න පුළුවන් මේ වචන වලට එහා කියන. ඒක තමයි කියන්නේ පච්චත්තං වෙති තබ්බෝ විඤ්ඤෝ. එයාගේ ඥානීය, එයාගේ ප්‍රඥාවේ ප්‍රමාණයට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න පුළුවන්. එයාගේ වාසනාව, එයාගේ භාග්‍යවන්තකම. එතකොට අන්න ඒ සාකච්ඡාවේදී පුකුසාතිට එයා හොයාගෙන ආපු දැසින් දකින්න බුදු කෙනෙක් හොයාගෙන ඉන්නේ. නමුත් දැසින් දකින්න බුදුහාමුදුරුවෝ එහා ගිහිල්ලා එයාගෙන් තර රජකම් කළා එපා වෙලා ඒ කම්සප් කාමයේ විඳලා ඒව එපා අදීනවයටපත් වෙලා එපා වෙලා ඊට එහා ගිහිල්ලා එයා බුද්ධ සභාවයට අවු වෙනවා. අවු වෙනවා කියන්නේ බුදුන් මුණ ගැහෙනවා. අන්න එතකොට අහනවා මම හොයාගෙන ගියේ ඔයා නේද කියලා. එතකොට කියනවා ඔයා හොයාගෙන ආවේ මම තමයි. නමුත් දැන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්න ඕනේ නැහැ පුකුසාතිට වාට හම්බුනේ බුදුහාමුදුරුවෝ. පුකුසාති දන්නවා. ඉතින් අර පුද්ගල ස්වභාවයට එහා ගිහිල්ලා පුකුසාතිට බුදුහාමුදුරුවෝ මුණ ගැහෙනවා. ඉතින් ඔය ආදී වශයෙන් ත්‍රිපිටකයේ සෑහෙන තැන්වල ධර්ම අවබෝධයටපත් වුණා. එදා ඒ තාක්කල් දැන් අපි ගත්තොත් ගෞතම බුදුහා පස්වග තවුසන් ගාවට යනකොට පස්වග තවුසන් කවුරුත් පිළිගන්නේ නැහැ බුදුහාමුදුරුවෝ බුදු වෙලා කියලා. නමුත් කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ට ඒ යම් සාකච්ඡාවකට පස්සේ අර කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ පස්වග තවුසන් මහණුනේ සත්‍ය සොයාගෙනනේ. අන්නේ සත්‍ය හමු වෙනවා. ඒ හමු වීම තමයි බුදුන් හමු වීම කියලා කියන්නේ. එතකොට අන්‍යාසිවත වූ කොණ්ඩඤ්ඤෝ කියන උදාහරණයක් කියලා කියන්නේ. එතන ඉඳලා ගෞතම බුදුහාමුදුරුවෝ පණිවිඩ කරුවෙක් වශයෙන් අර සිද්ධාර්ථ වශයෙන් හඳුරු මස්කය භාවිතා කරමින් යම් කෙනෙක්ට පණිවිඩයක් දුන්නා මේ හිතන සීමාවට එහාට යන්න. මේ පේන හීන සීමාවට එහාට යන්න. එතකොට ඒ නිසා යම් යම් තැන්වල බුදුහාමුදුරුවෝ පැහැදිලිව ප්‍රකාශ කරා උන්වහන්සේ රූපයෙන් දකින්නත් බෑ. උන්වහන්සේ ප්‍රතිමාවකට නගන්නත් බෑ. උන්වහන්සේ කාටවත් සමාන කරන්නත් බෑ. උන්වහන්සේ අද්විතීයයි අසහාය අසම සමයි. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ මනුස්ස ජීවිතය ලබාගෙන
මනුසත් භවය ලබාගෙන යමෙක් හැමෝම හොයන්නේ සතුටින් ඉන්න විදියක්. හැමෝම හොයන්නේ නිදහසේ ඉන්න විදියක්. හැමෝම හොයන්නේ හිත නිවා ගන්න විදියක්. හැමෝම මේ වෙලාවේ දැන් මේ දේශනාව මේ සාකච්ඡාව මේ ඉගැන්වීම කරන්න හේතුනේ ගොඩක් කට්ටිය ගෙවල් වලට වෙලා අහනවා පිටින් ඔබ වහන්සේ උගන්වන්නේ නැද්ද? ඔබ වහන්සේ කියලා දෙන්නේ නැද්ද කියලා. ඉතින් මම හිතුණා මේ මිනිස්සුම අහපු මාතෘකාව පහක් අරගෙන ඒ ත්‍රිපිටක කරුණුත් අරගෙන යම් යම් පැතිවලට පැහැදිලි කරලා දෙන්න. ඉතින් ඕගොල්ලෝම පැත්තේ තියෙන්නේ මොකද්ද? හිත නිදහස් කරගන්න. මේවා ඔළුවට ගණන් ගන්න එපා. දැන් මේ වෙලාවේ කොවිඩ් ඇතිලා ගෙදරට වෙලා ඉන්නවනම් මොන හරි වැඩක් කරන්න. මේ දැන් මම මේ කියන්නේ මම කිව්වා කියලා මේ බුද්ධ ස්වභාව හොයන්න යන්න එපා. ඔබ හිත නිදහස් කරගන්න මධ්‍යස්ථ වෙන්න. කිසි දෙයක් ඕනට වඩා ගණන් ගන්න එපා. මේ වගේ තත්ත්ව වුණත් ඕනට වඩා ගණන් ගන්න එපා. ඒ අවස්ථාව එන්ජොයි කරන්න. දැන් බුදුහාමුදුරු එක ලස්සන පාඩයක් කියලා තියෙනවා. අතීතයේ වෙච්ච දේවල් කල්පනා කරලා වැඩක් නෑ. ඔය වෙලාව ඉවරයි. අනාගතය ගැන සිහිනමවල වැඩක් නැහැ. තාම උදා වෙලා නැහැ. ඒ දෙකම එච්චර වැඩක් නැහැ. නැදගත් මේ මොහොත. අන්න අපිට ඉඟියක් දෙනවා බුදුන් මුණ ගැහෙන්න මේ මොහොතේ ඉන්න. මේ මොහොත ගත කරන්න. මේ මොහොතේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ මොහොත පරිපූර්ණයි. ඒ වගේ අපිට ගොඩක් අර ඉඟි දීලා තියෙනවා. අපිට ඉඟියක් දෙන්න පුළුවන්. එතකොට එක ඉඟියක් තමයි අතීතයට සම්බන්ධ. අතීතයත් එක්ක මේ හැල හැප්පිලා අල්ලගෙන ඕනොට වඩා හිතලා කල්පනා කරලා අරක නැතුණා මේක නැතුණා අරක ලැබුණා මේක ලැබුණා මට මේක කරන්න දෙවුණා අරක කරන්න උන් කොච්චර හිතුවත් වැඩක් නැහැ. ඒ ඔක්කොම වෙන්න ඕන විදිහට වෙලා ඉවරයි. අනාගතේ මම අරක කරන්න ඕන මේක කරන්න ඕන වැඩක් නැහැ. එච්චර ඕනොට වඩා කල්පනා කරලා උදා වෙලා නැහැ. වර්තමානයේ පිරිසුදුයි වර්තමානයේ නැවුම් වර්තමානයේදී ඔබට ඔය හැම කෙනෙක්ටම බුදුහාමුදුරු මුණ ගැහෙන ඒ හැම කෙනෙක්ටම මුණ ගැහෙන්නේ වර්තමානයේ. මෙහෙම මේ අතීතයේ අනාගතයේ නෙවෙයි වර්තමානයේ මුණ ගැහෙන. එතකොට මම මේ ප්‍රකාශ කරන මේ වර්තමානයේ මුණ ගැහෙන බුදුන් ගැන තව සබාවක් තියෙනවා. මේ කාලය මේ අවකාශය ඒ දෙකට එක අහු වෙන්නේ. ඒකයි ඔබට ප්‍රකටයි. අපේ හිත කාලයත් එක්ක බැඳිලා තියෙන්නේ. අවකාශයත් එක්ක මේ බැඳිලා තියෙන්නේ. මේ දිග පළලොස. මේ බුදුහාමුදුරු මුණ ගැහුණොත් කාට හරි තේරෙවි මේ කාලයටයි තියෙන්නේ. මේ අවකාශයටයි තියෙන්නේ. මේ අකාලිකයි. ඒ අකාලේ කාලයට අයිති නැති නිසා තමයි මේ හැම මොහොතකම බුදුවරු ඉන්නේ අපිට මුණ ගැහෙන්නේ. ඒ නිසා තමයි බුදුවරු කවදාවත් පරිනිර්වාණයටපත් වෙන්නේ නැත්තේ. ඒක නිසා ඔබට මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේදී අපි හැමෝම ආසයි. අපි ඉන්දියාව යනවා බුදුහාමුදුරු හිටපු තැන පදින්න. අපි දැන් ලංකාවේ සමහරව යනවා ලංකාවේ හිටියයි කියලා වදිනේ හැමෝම ආසයි බුදුන් මුණ ගැහෙන්න. ඔබට බුදුන් මුණ ගැහෙන්න ඕන. ඔබ මධ්‍යස්ථ වෙන්න. ඔබ විවෘත වෙන්න. ඔබේ හිතේ ඒ තියෙන පටු සීමා ඉවත් කරගන්න. ඔළුව පිරිසුදු කරගන්න. දැනුමට තියෙන බැඳීම අතහැරලා දාන්න. එතකොට ඔබගේ සාපේ ගෙවිලා ඔබට සැබවින්ම බුදුන් මුණ ගැහෙවි. ඔබට බුදුන් මුණ ගැහෙන්නේ මේ යටිපතුලෙන් එන හිස් මුදුරෙන් පහළට මේ ඇතුළ සීමාවකදී මිසක් මෙම එළිය දුරට ඇවිදලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් අද සාකච්ඡා අද දේශනාව අද ඉගැන්වීම මෙතනින් අවසන්. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ මරණයටපත් වෙන්න පෙර බුදුන් මුණ ගැහෙන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා. ඒ වගේම මේ වචන වලින් එහාට ගිහිල්ලා මේ පේන සීමාවෙන් එහාට ගිහිල්ලා මේ කියා දෙන එක තේරුම් ගන්න හැකියාව ලැබෙවයි කියලා.